10 වන ශ්‍රේණිය 10 වන පාඩම රසායනික බන්ධන. මේ පාඩම යටතේ මම වීඩියෝ දෙකක් කරනවා. මේ පළවෙනි කොටසේදී මූලික වශයෙන් අයනික බන්ධන සහ සංයුජ බන්ධන, ලුවිස් ව්‍යුහ, ලුවිස් සිත්කතර සටහන් වගේ දේවල් ගැන මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. දුවල පුතාලා දන්නවනේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීයක් තියෙනවද කියලා? අකුරු 26ක් තියෙනවා. මේ අකුරු 26 එකතු වෙලා තමයි මූලික වශයෙන් අපි කතා කරන වචන දහස් සංඛ්‍යාත ගාණක් හැදිලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මූලද්‍රව්‍ය කියන ඒවත් ස්වභාවයේ පවතින ඉතා සුළු ප්‍රමාණයක්. දැනට මූලද්‍රව්‍ය 115කට වැඩි ප්‍රමාණයක් වගේ හොයාගෙන තියෙනවා. මේ මූලද්‍රව්‍ය බොහොමයක් රසායනිකව සංයෝජනය වෙලා සංයෝග මිලියන ගාණක් හැදෙනවා. අර හරියට ඉංග්‍රීසි අකුරු එකතු වෙලා වචන හැදෙනවා වගේ. නමුත් හැම මූලද්‍රව්‍යයක්ම මේ විදිහට සංයෝග හදන්න සහභාගී වෙනවද? නැහැ. සමහර මූලද්‍රව්‍ය සාමාන්‍ය තත්ත්වයටදී සංයෝග හදන්න සහභාගී වෙන්නේ නැහැ. මොනවද මේ සංයෝග හදන්න සහභාගී වෙන්නේ නැති මූලද්‍රව්‍ය? ඒවට උදාහරණ තමයි පුතේ හීලියම්, නියෝන්, ආගන් වගේ උච්ච වායු කියලා අපි හඳුන්වන. දැන් මේ විදිහේ දරුවන් ඉගෙනගෙන තියෙනවනේ ආවර්තිතා වගුව. ආවර්තිතා වගුවේ 8 වෙනි කාණ්ඩය යටතේ තමයි අපිට මේ මූලද්‍රව්‍ය හම්බ වෙන්නේ. මෙන්න මේ කියන උච්ච වායු සාමාන්‍ය තත්ත්වයටදී සංයෝග හදන්න සහභාගී වෙන්නේ නැහැ. ඇයි මේ උච්ච වායු සංයෝග හදන්නේ නැත්තේ? අපි බලමු ඒකට හේතුව. උච්ච වායු වල සංයුජතා කවචය. සංයුජතා කවචය කියලා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන පවතින බාහිරම කවචය. සාමාන්‍යයෙන් මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලින් පවතින්නේ. මේ ශක්ති මට්ටම් වලින් බාහිරම ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන වලට තමයි මේ සංයුජතා කවචය කියලා කියන්නේ. එතකොට බාහිරම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් බැගින් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායී වින්‍යාසයක් ගන්නවා. ඒ නිසා මේ උච්ච වායු කියන ඒවා ප්‍රතික්‍රියාශීලීතාවය ඉතාමත්ම අඩුයි. අපි මේක මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල තියෙන ආකාරය මේ විදිහේ රූප සටහනකින් පැහැදිලි කරගමු. දැන් බලන්න නියෝන් කියන මූලද්‍රව්‍ය. මෙයාගේ පරමාණුක ක්‍රමාංකය දුවල පුතාලා දන්නවා 10යි. ඉලෙක්ට්‍රෝන කොහොමද ශක්ති මට්ටම් වල තියෙන්නේ? පළවෙනි ශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 2යි. දෙවෙනි ශක්ති මට්ටමට උපරිම සංඛ්‍යාව 8යි. එතකොට මෙයාගේ තියෙන්නේ 10යි 2යි 8යි විදිහට තියෙනවා. දැන් මේ තියෙන ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටමක් තුල ශක්ති මට්ටම් තුල පවතින විදිහ. ඒතර ආගන් කියන මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ මෙයාගේ ආගන් වල පරමාණුක ක්‍රමාංකය එන්නේ කීයද? 18යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ 2යි 8යි 8යි විදිහට. පළවෙනි ශක්ති මට්ටමේ උපරිම පිරෙන්න පුළුවන් 2යි, ඊළඟ එකේ 8යි, 2යි 8යි 10යි, ඊළඟට ඉතුරු 8 පිරෙනවා. එතකොට බලන්න මෙන්න මේ කියන මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් බැගින් පිරලා තියෙනවා. ඒ කියන්නේ මෙයාලට තියෙන්නේ ස්ථායී වින්‍යාසයක්. වෙනත් මූලද්‍රව්‍යත් එක්ක සංයෝග හදන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒ හින්දා තමයි මෙන්න මේ උච්ච වායු සාමාන්‍යයෙන් තනි මූලද්‍රව්‍ය විදිහට තියෙන්නේ. ස්වභාවිකව වෙනත් මූලද්‍රව්‍යත් එක්ක සංයෝග හදන්න දායක වෙන්නේ නැහැ. දැන් එතකොට අනිත් මූලද්‍රව්‍ය රසායනිකව සංයෝග හදනවා. අපි ඒක පැහැදිලි කරගමු මූලද්‍රව්‍ය දෙකක් භාවිතා කරලා. සෝඩියම් සහ ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය ඇසුරින් මූලද්‍රව්‍ය රසායනිකව සංයෝග හැදීමට හේතුව ගත්තොත් එහෙම දැන් අර වගේම සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය කීයද? 11යි. සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහොමද පුතේ? පළවෙනි ශක්ති මට්ටමට 2යි, දෙවෙනි ශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් උපරිම ගාන 8යි. එතකොට 2යි 8යි 10යි. 11 නිසා පරමාණු ක්‍රමාංකය අවසාන ශක්ති මට්ටමට එකක් පිරෙනවා. එතකොට සෝඩියම් වල අවසාන කවචයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන එකක්. මෙයා උච්ච වායු වින්‍යාසයක් ගන්න නම් මොකද කරන්න ඕනේ? එක්ක මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් එතකොට එකක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම මෙයා තුල තියෙන 2යි 8යි. අවසාන ශක්ති මට්ටමේ 8ක් තියෙනවා. එහෙම නැත්නම් එයා ඉලෙක්ට්‍රෝන 7ක් ගන්න ඕනේ. එයා ඉලෙක්ට්‍රෝන 7ක් ගත්තොත් එහෙම කොහමද වෙන්නේ? 2යි 8යි 8යි. එකට 7ක් එකතු වුනහම 8යිනේ. 2යි 8යි 8යි. එතකොටත් අවසාන කවචයේ 8ක් වෙනවා. ඒතර උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්න එක්ක මෙයා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 7ක් ලබා ගන්න ඕනේ. දැන් ක්ලෝරින් ගත්තත් ඒත් ඒ වගේම තමයි.
ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය ගත්තොත් 17යි. එයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහොමද? 2යි 8යි 7යි. දැන් මේ තියෙන්නේ දක්වලා 2යි 8යි 7යි. ඒතර මෙයත් ඉලෙක්ට්‍රෝනයක් එක්ක ඉවත් කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 7ක් ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් එක ඉලෙක්ට්‍රෝනයක් මෙයා ලබා ගන්න ඕන උච්ච වායු වින්‍යාසයක් ගන්න. එතකොට මූලද්‍රව්‍ය මේ විදිහට ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලබා ගන්න සංයුජතා කවචය. ඒ කියන්නේ මේ අවසාන ශක්ති මට්ටම තුල තියෙන ඉලෙක්ට්‍රෝන එක්කෝ පිට කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන අලුතෙන් ලබා ගන්න ඕනේ. මේ විදිහට සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය වීම නිසා තමයි රසායනික සංයෝග හදන්න මේ වගේ මූලද්‍රව්‍ය දායක වෙන්නේ. එතකොට උච්ච වායු හැරුණාම අනිත් මූලද්‍රව්‍ය රසායනික සංයෝග වලට දායක වෙන්නේ ඇයි කියලා වගේ ප්‍රශ්නයක් දුර පුතාලගෙන් ඇහුවොත් එහෙම ඒකට හේතුව මොකද්ද? මේ කියන සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය වෙලා එයාලා රසායනික සංයෝග හදාගන්න බලන එක. ඒ අනුව අපිට කියන්න පුළුවන් පුතේ රසායනික බන්ධනයක් කියන්නේ මොකක්ද කියන එක මෙන්න මේ විදිහට. මූලද්‍රව්‍ය පරමාණු ස්ථායී වීම උදෙසා සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පරමාණු අතර හෝ අයන අතර හෝ ඇතිවන ආකර්ෂණ බල එහෙම නැත්නම් බැඳීම් වලට තමයි අපි කියන්නේ රසායනික බන්ධනයක් කියලා. රසායනික බන්ධන ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන කියලා. අපි දැන් මේ බන්ධන එක එකක් ගැන වෙනම කතා කරමු. අපි මුලින්ම බලමු පුතේ අයනික බන්ධන කියන්නේ මොකක්ද කියලා. දැන් අයනික බන්ධනයක් කියන එක වලදී අපි ධන අයන සහ ඍණ අයන ගැන මේකෙදි කතා කරනවා. ධන අයනයක් කියලා කියන්නේ පුතේ උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා තමයි ධන අයන එහෙම නැත්නම් ධන අයන වලට කියන තවත් නමක් තමයි කැටායන. කැටායන හදන්නේ. උදාසීන පරමාණුවක් කියලා කියන්නේ සාමාන්‍ය මූලද්‍රව්‍ය පරමාණුවක තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි සමානයි. එතකොට ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් නිසා ධන අයන හැදෙනවා. දැන් අර ඉස්සෙල්ලාම ගත්ත උදාහරණයට අපි ගත්තේ සෝඩියම් සහ ක්ලෝරින්. සෝඩියම් කියන මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ 2යි 8යි 1යි. පරමාණු ක්‍රමාංකය 11 හින්දා. එතකොට බාහිරම කවචයේ යාගේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. එතකොට මෙයා ස්ථායී වින්‍යාසයක් ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ? අන්තිම ශක්ති මට්ටමේ තියෙන අර ඉලෙක්ට්‍රෝනය එක්ක පිට කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 7ක් එයා ගන්න ඕනේ. දැන් සෝඩියම් කියන මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන 7ක් ගන්නවට වඩා එයාට එකක් පිට කරන එක ලේසි. එතකොට එයා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. එතකොට සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවාම හැදෙන්නේ මොන අයනද? සෝඩියම් ධන අයන. පිට කරන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි නිසා මෙයා හදන්නේ ධන එක අයනයක්. අපි ඒක මේ විදිහට සමීකරණයකින් දක්වනවා. මෙන්න මේක දුවල පුතාලට මේ මතකත් ඇති. අපි පළවෙනි අයනීකරණ ශක්තිය ලියද්දිත් මෙන්න මේ වගේ සමීකරණයක් දුවල පුතාලා කලින් පාඩමකදී කරලා තියෙනවා. එතකොට පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම නිසා තමයි මේ විදිහට ධන අයන හැදෙන්නේ. ඒ වගේම තමයි ඍණ අයන කියන ඒවා හැදෙන්නේ කොහොමද? උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් නිසා. දැන් ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය ගත්තොත් එයාගේ තිබ්බ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7. මොකද පරමාණු ක්‍රමාංකය 17නේ 2යි 8යි 7. එතකොට ඉලෙක්ට්‍රෝනයක් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 7යි. ඉලෙක්ට්‍රෝනයක් එයා ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 7ම පිට කරන්න ඕනේ. ස්ථායී වින්‍යාසයක් ගන්න. එයාට ඉලෙක්ට්‍රෝන 7ක් පිට කරනවට වඩා එකක් ලබා ගන්න එක ලේසි. එයා හැම වෙලාවෙම එතකොට ක්ලෝරින් වලින් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ක්ලෝරින් ඍණ අයනයක් හදනවා. මේකට කියනවා ක්ලෝරයිඩ් අයනය කියලා. එතකොට ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම නිසා ඍණ අයන වලට කියනවා ඇනායන කියලා. පරමාණු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් ඍණ අයන හදනවා. මෙතන ලබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මෙතනත් එහෙමයි. පිට කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. එතකොට මෙතන ඇතිවන ආරෝපණය වෙනස්. දැන් ගත්තොත් මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය ගත්තොත් එයා ඉලෙක්ට්‍රෝන මැග්නීසියම් වල 2යි 8යි දෙකනේ තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකම පිට කරලා ස්ථායී වින්‍යාසයක් ගන්න පුළුවන්. එතකොට මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා Mg ධන දෙක විදිහට තමයි මෙතනදී හැදෙන්නේ. එතකොට පිට කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකට වඩා
වැඩි වෙන්නත් පුළුවන්. පිට කිරීම සහ ලබා ගැනීම දෙකම. ඒතර ධන ආයන සහ ඍණ ආයන හදන්නේ අන්න ඒ විදිහට. ඒ වගේම තමයි බහුපරමාණුක කාණ්ඩත් ධන හෝ ඍණ ආරෝපණ දරනවා. දැන් බහුපරමාණුක කාණ්ඩයක් තමයි මේ. මේ තියෙන NH4 ධන ඇමෝනියම් අයනය කියලා අපි මේකට කියනවා. පරමාණු කිහිපයක් එකතු වෙලා බහුපරමාණුක කාණ්ඩයක් විදියට පවතිනවා. මේ තියෙන්නේ සල්ෆේට් අයනය SO4 ඍණ 2 SO4 2- කියලා මේකට කියන්න පුළුවන්. එතකොට මෙයාලගේ බලන්න මේ දකුණු පැත්තේ ඉහළ කෙළවරින් ආරෝපණයක් තියෙනවා. ඇමෝනියම් වල ධන ආරෝපණයක්, සල්ෆේට් වල ඍණ 2ක ආරෝපණයක්. එතකොට මේ වගේ ඒවත් ධන හෝ ඍණ ආරෝපණ දරනවා. මේ විදිහට විද්‍යුත් ආරෝපණයක් සහිත පරමාණුවක් හෝ පරමාණු පොකුරක් අපි කියනවා අයනයක් විදිහට. අර අපි කලින් කතා කරපු ධන ආයන, ඍණ ආයන සහ මේ විදිහට බහුපරමාණුක කාණ්ඩ ධන හෝ ඍණ ආරෝපිත තියෙන විද්‍යුත් ආරෝපණයක් සහිත පරමාණුවක් හෝ පරමාණු පොකුරකට තමයි අපි කියන්නේ අයනයක් කියලා. එතකොට මේ අයන වලින් හැදෙන බන්ධන තමයි අයනික බන්ධන කියලා කියන්නේ. දැන් ඒකට හොඳ උදාහරණයක් තමයි අයනික බන්ධන තියෙන සංයෝගයකට සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය. අපි සාමාන්‍ය භාවිතා කරන ලුණු වලට තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. දැන් සෝඩියම් ධන අයන සහ ක්ලෝරයිඩ් ඍණ අයන ප්‍රතිවිරුද්ධව ආරෝපිතයි. දැන් දෙන්නගේ තියෙන ධන ඍණ කියලා කියන්නේ විජාතීය ආරෝපණ ප්‍රතිවිරුද්ධයිනේ. මේවා එකිනෙක දැඩිව ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල වලින් බැඳිලා තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික බන්ධන සහිත සංයෝගය හැදෙන්නේ. දැන් මේ දක්වලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අයන අතර ස්ථිති විද්‍යුත් ආකර්ෂණ. මේ තියෙන්නේ සෝඩියම් ධන අයනයක්. දැන් සෝඩියම් ගත්තාම ඉලෙක්ට්‍රෝන සංයෝජනයට කලින් සෝඩියම් පරමාණුවේ කොහොමද තියෙන්නේ? ප්‍රෝටෝන 11යි. එයාගේ ඉලෙක්ට්‍රෝනත් 11යි. උදාසීනයිනේ. ප්‍රෝටෝන සංඛ්‍යාවට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ 2යි 8යි 1. දැන් ක්ලෝරින් පරමාණුවේ තියෙන්නේ ක්ලෝරින් 17යි. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන 17යි. ඉලෙක්ට්‍රෝනත් ඒ ගානටම සමානයි. එයාගේ තියෙන්නේ 2යි 8යි 7. සංයෝජනයේදී කියන්නේ සෝඩියම් ධනායනයක් හැදෙනවා කියලා කියන්නේ ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. ධනායන හැදෙන්නේ කොහොමද පුතේ? ඉලෙක්ට්‍රෝන පිට කරලා. සෝඩියම් වල මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනෙ පිට කරා. එතකොට එයාගෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8 කියලා. දැන් ක්ලෝරයිඩ් වල ක්ලෝරින් පරමාණු ක්ලෝරයිඩ් අයනය බවට පත් වෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන ලබාගෙන. ඍණ අයන හදන්නේ එහෙම. 2.8 ස්ථිති අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 8 වෙන්න එයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. 2.8 විදිහට. එතකොට සංයෝජනයට පස්සේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මේ විදිහට. මේ දක්වලා තියෙන්නේ ශක්ති මට්ටම් වල මේ විදිහට ඉලෙක්ට්‍රෝන පීඩන විදිය. 2.8 සෝඩියම් ධන කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. ක්ලෝරයිඩ් අයනය ගත්තොත් 2.8 පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. මෙතනදී ඉලෙක්ට්‍රෝනයක් මෙයා මේ රතු පාටින් දක්වලා තියෙන අර යා ලබාගත් ඉලෙක්ට්‍රෝනය. මේක මෙයා ලබා ගන්නේ අර සෝඩියම් විසින් පිට කරන ඉලෙක්ට්‍රෝනය. එක පරමාණුවකින් තවත් පරමාණුවකට මේ විදිහට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා ප්‍රතිබල වෙච්ච ධන හා ඍණ අයන අතර ඇතිවන ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණ නිසා ඇතිවන බන්ධනයකට තමයි අපි කියන්නේ එතකොට අයනික බන්ධනයක් කියලා. අයනික බන්ධන වලට කියන තවත් නමක් තමයි පුතේ විද්‍යුත් සංයුජ බන්ධන. මේ වගේ සංයෝග වලට කියනවා. කියන්නේ අයනික බන්ධන තියෙන සංයෝගයකට අපි කියනවා අයනික සංයෝගයක් කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් අයනයි ක්ලෝරයිඩ් ඍණ අයන වලින් තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික සංයෝගය හැදෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගය ගැන වැඩිදුරටත් දුවලා පුතාලගේ විෂය නිර්දේශය යටතේදී කතා කරන්න තියෙනවා. මේ සෝඩියම් ක්ලෝරයිඩ් සංයෝගයේ අයන අතර තියෙන ආකර්ෂණය හැම වෙලාවෙම හැම සෝඩියම් ධනායනයක් වටාම ක්ලෝරයිඩ් ඍණ අයන 6ක් තියෙනවා. හැම ක්ලෝරයිඩ් අයනයක් වටාම සෝඩියම් ධනායන 6ක් තියෙනවා. මේ විදිහට සකස් වෙච්ච ජාලයක් දැලක් විදිහට දැලිසක් හදනවා. මේකට කියනවා අපි අයන එකතු වෙලා හැදෙන දැලිසක්ින්ද අයනික දැලිසක් කියලා. ඒතර හැම අයනික සංයෝගයකම අයන මේ විදිහට ත්‍රිමාන දැලිසක් විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. දැන් මේ රූප සටහනෙන් දක්වලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස. මේ රතු පාටින් පෙන්වන්නේ සෝඩියම් ධන අයනය, කහ පාටට තියෙන්නේ ක්ලෝරයිඩ් ඍණ අයනය. දැන් මේකේ මේ
රූප සටහනේ මේ මැද තියෙන රතු පාට තිත දිහා බැලුවොත් එහෙම මේකට සම්බන්ධ වෙලා තියෙන මේ ඉලක්කම් වලින් දක්වලා තියෙන්නේ ඉලක්කම් 6ක් තියෙනවා. ඒ කියන්නේ අර ක්ලෝරයිඩ් ඍණායන 6ක් මේකට සම්බන්ධයි. මේ වගේ ගොඩක් එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිසේ රූපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. හැම සෝඩියම් අයනයකටම ක්ලෝරයිඩ් අයන 6කුයි හැම ක්ලෝරයිඩ් අයනයකටම සෝඩියම් අයන 6ක් බැගින් සම්බන්ධ වෙලා තියෙනවා මේ දැලිස තුල. එතකොට පුතේ මේ අයනික සංයෝග කියන ඒවා ගොඩක් වෙලාවට අයනික බන්ධන හටගන්නේ විද්‍යුත් ඍණතා අගය අඩු පරමාණු වලින් හැදෙන ධන අයනයි විද්‍යුත් ඍණතා අගය වැඩි පරමාණු වලින් හැදෙන ඍණ අයනයි අතර. ඒ කියන්නේ විද්‍යුත් ඍණතා වෙනස සෑහෙන අගයක් තියෙන්න ඕනේ. විද්‍යුත් ඍණතාවය කියන එක මේ වෙලෙදි දුවල පුතාලා ඉගෙනගෙන ඇති ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය වල ගුණ විචලනයේ යටතේදී විද්‍යුත් ඍණතාව වෙනස් වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අඩුම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. ආවර්තයක වමේ ඉඳලා දකුණට යද්දී විද්‍යුත් ඍණතාවයේ ක්‍රමයෙන් මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේවා ගැන දුර පුතාලා ඉගෙනගෙන තියෙනවා. දැන් බලන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගයෙන් දැන් මේක අයනික සංයෝගයක් කියලා අපි ඉගෙන ගත්තා. දැන් සෝඩියම් තියෙන්නේ ආවර්තක වගුවේ කොයි කාණ්ඩයේද? පළවෙනි කාණ්ඩේ. සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් 2.8 අන්තිමට තියෙන සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන ගන්නෙත් අපිට යාගේ කාණ්ඩය හඳුනා ගන්න පුළුවන්. ක්ලෝරින් තියෙන්නේ 17 වෙනි කාණ්ඩේ. ඒ කියන්නේ 2.8 මෙයාගේ තියෙන්නේ. ඒතර 7 වෙනි කාණ්ඩයේ තියෙන එක්කෙනාගේ විද්‍යුත් ඍණතාවය ගොඩක් වැඩි. පළවෙනි කාණ්ඩයේ තියෙන එක්කෙනාගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. අන්න ඒක තමයි මෙතනදී මේ කියන්නේ. අයනික බන්ධන හටගන්නේ විද්‍යුත් ඍණතා අගය අඩු පරමාණු වලින් හැදෙන ධන අයනයි විද්‍යුත් ඍණතා අගය වැඩි පරමාණු වලින් හැදෙන ඍණ අයනයි අතර. දැන් මැග්නීසියම් සල්ෆයිඩ් ගත්තත් ඒ වගේ. මැග්නීසියම් සල්ෆයිඩ් මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය තියෙන දෙවෙනි කාණ්ඩේ, සල්ෆර් තියෙන 6 වෙනි කාණ්ඩේ. විද්‍යුත් ඍණතා අගයන් අතර ලොකු වෙනසක් තියෙනවා. පොටෑසියම් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ, ක්ලෝරයිඩ් තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. අන්න ඒ වගේ විද්‍යුත් ඍණතා අගය අඩු පරමාණු සහ විද්‍යුත් ඍණතා අගය වැඩි පරමාණු වලින් හැදෙන ධන ඍණ අයන අතර තමයි අයනික සංයෝග ගොඩක් වෙලාවට හැදෙන්නේ. මේ තියෙන අයනික සංයෝග වලට උදාහරණ KF කියන්නේ පොටෑසියම් ෆ්ලෝරයිඩ්, Li2O ලිතියම් ඔක්සයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ් CaCl2 මේ අයනික සංයෝග වලට උදාහරණ. ඒ වගේම අයන ඛණ්ඩක සහ අයන සංයෝජනයනොත් අයනික බන්ධන හට ගන්නවා. දැන් අයන ඛණ්ඩකයක් කියලා කියන්නේ දැන් මේ කොපර් සල්ෆේට් කියන්නේ අයනික සංයෝගයක්. කොපර් සල්ෆේට් හැදෙන්නේ කොහොමද? කොපර් ධන 2 කියන අයනය සහ සල්ෆේට් කියන අයන ඛණ්ඩකය එකතු වෙලා. කැල්සියම් කාබනේට් කියන්නේත් ඒ වගේ අයනික සංයෝගයකට උදාහරණයක්. මේක හැදෙන්නේ කැල්සියම් ධන 2 කියන අයනයයි කාබනේට් කියන අයන ඛණ්ඩකයයි එකතු වෙලා. අයන ඛණ්ඩකයි අයන සංයෝජනයනොත් අයනික බන්ධන හට ගන්නවා. අපි ඊළඟට කතා කරනවා රසායනික බන්ධන වල. දැන් අයනික බන්ධන ගැන කතා කරා සහසංයුජ බන්ධන ගැන. සහසංයුජ බන්ධනයක් කියලා කියන්නේ පුතේ පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන ඒ පරමාණු එකිනෙක බැඳීම. දැන් අයනික බන්ධන වලදී උනේ එක පරමාණුවක තිබ්බ ඉලෙක්ට්‍රෝන තවත් එකට ප්‍රදානය කළා ඒ හැදෙන අයන අතර ස්ථිති විද්‍යුත්ආකර්ෂණ බලයක්නේ. මෙතනදී වෙන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම. පරමාණු යුගල අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම නිසා තමයි සහසංයුජ බන්ධනයක් හැදෙන්නේ. මේ සහසංයුජ බන්ධන වලදී එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමේදී හැදෙන්නේ සම පරමාණුක අණු. විවිධ මූලද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමේදී හැදෙනවා විෂම පරමාණුක අණු. දැන් සම පරමාණුක අණු වලට උදාහරණ තමයි හයිඩ්‍රජන්, ෆ්ලෝරින්, ඔක්සිජන්, නයිට්‍රජන් වගේ ඒවා. දැන් හයිඩ්‍රජන් ගත්තොත් එහෙම හයිඩ්‍රජන් පරමාණු එකම වර්ගයේ. කියන්නේ හයිඩ්‍රජන් පරමාණුම දෙකක් එකතු වෙලා තමයි H2 හැදෙන්නේ. ෆ්ලෝරින් පරමාණුම දෙකක් එකතු වෙලා තමයි F2 අණුව හැදෙන්නේ. ඔක්සිජන් වල ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි ඔක්සිජන් අණුව හැදෙන්නේ. මේවට කියනවා සම පරමාණුක අණු. එකම වර්ගයේ පරමාණු. දැන් විෂම පරමාණුක අණුවකදී අණුව තුල තියෙන පරමාණු වෙනස්. විෂමයි කියන්නේ වෙනස්නේ. ජලය ගත්තොත් එහෙම H2O ඔක්සිජන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා ජලය හැදෙන්නේ.
මීතේන් වල රසායනික සූත්‍රය CH4. ඒ කියන්නේ කාබන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු 4ක්. අණුව තුල තියෙන පරමාණු වෙනස්. ඇමෝනියා ගත්තොත් නයිට්‍රජන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු 3ක් එකතු වෙලා තමයි NH3 නැත්නම් ඇමෝනියා කියන අණුව හැදෙන්නේ. එතකොට මේ වගේ මෙතනදී සම පරමාණුක අණු සහ විෂම පරමාණුක අණු කියලා මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම මත මේක වෙනස් වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා බලමු සම පරමාණුක අණුවක් තුල කොහොමද මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න කියලා. දැන් මේක ශක්ති මට්ටම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් තුල පවතින විදිහ අනුව පැහැදිලි කරලා තියෙනවා. දැන් ෆ්ලෝරින් පරමාණුව සම පරමාණුක අණුවක්නේ. ෆ්ලෝරින් පරමාණු දෙකක් එකතු වෙලා තමයි හැදෙන්නේ. ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් පරමාණුක ක්‍රමාංකය වෙන්නේ කීයද? ෆ්ලෝරින් වල 9යි. 2යි 7ක් විදිහට තමයි එන්නේ. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 7යි. එතකොට මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් අනිත් ෆ්ලෝරින් පරමාණුවේ තවත් ඉලෙක්ට්‍රෝනයක් එක්ක ඉලෙක්ට්‍රෝන යුගල හවුලේ තබා ගන්න. මේ හවුලේ තබා ගැනීම මේ විදිහට අපිට ඇඳලා දක්වන්න පුළුවන්. දැන් පාට දෙකකින් දක්වලා තියෙනවා මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන. හවුලේ තබා ගැනීම මේ විදිහට දක්වන්න පුළුවන්. හයිඩ්‍රජන් අණුව ගත්තොත් එයාගේ තියෙන්නේ පරමාණු ක්‍රමාංකය 1යි, ඉලෙක්ට්‍රෝනත් 1යි තියෙන්නේ. ඒ හයිඩ්‍රජන් එක පරමාණුවක තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් අනිත් හයිඩ්‍රජන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් එක්ක ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තබා ගැනීමෙන් සහසංයුජ බන්ධනයක් මෙන්න මේ විදිහට හදනවා. එතකොට විශේෂ දෙයක් තමයි පුතේ සමපරමාණුක අණුවල මේ ඔක්සිජන් අණුව කියන එක. ඔක්සිජන් අණුවේදී දුවල පුතාලා මතක තියාගන්න ඕනේ ඔක්සිජන් පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් හවුලේ තබාගෙන තමයි ඔක්සිජන් අණුව හැදෙන්නේ. දැන් ඔක්සිජන් වල පරමාණු ක්‍රමාංකය ගත්තොත් 8යි. කොහොමද එයාගේ එතකොට ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ? පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 6යි. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් හවුලේ තබා ගන්නවා කියන එක දුවල පුතාලා මතක තියාගන්න ඕනේ. යුගල දෙකක්. එතකොට එක ඔක්සිජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන යුගලයකුයි අනිත් ඔක්සිජන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන යුගලයකුයි එකතු වෙලා යුගල දෙකක් විදිහට බන්ධනයට දායක වෙනවා ඉලෙක්ට්‍රෝන යුගල දෙකක්. මේ විදිහට පරමාණු අතර ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් හවුලේ තබා ගන්න හින්දා ඔක්සිජන් වල හදන්නේ ද්විත්ව බන්ධනයක් කියලා අපි මේකට කියනවා. එතන මේ ඔක්සිජන් අණුවේ ද්විත්ව බන්ධනයක් හදනවා. කියන්නේ යුගල දෙකක් හවුලේ තබා ගන්නවා කියන එක දුවල පුතාලා මතක තියාගන්න ඕනේ වැදගත් කාරණාවක්. ඊළඟට නයිට්‍රජන් අණුවෙත් එහෙම විශේෂත්වයක් තියෙනවා. නයිට්‍රජන් පරමාණු අතර දැන් ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් හවුලේ තියාගත්තනේ. නයිට්‍රජන් පරමාණු දෙකක් අතර බන්ධනයක් හැදෙද්දී ඉලෙක්ට්‍රෝන යුගල 3ක් හවුලේ තියාගෙන තමයි නයිට්‍රජන් අණුව හැදෙන්නේ. දැන් නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් එහෙම නයිට්‍රජන් පරමාණු ක්‍රමාංකය 7යි. ඒතර 2යි 5යි විදිහට තමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් තුල තියෙන්නේ. පළවෙනි ශක්ති මට්ටමේ 2යි ඊළඟ එකේ 5යි. එතකොට මෙයාගේ නයිට්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝනයක් අනිත් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන 3ක් අනිත් නයිට්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන 3ක් එක්ක මේ විදිහට හවුලේ තියාගෙන යුගල 3ක් සහසංයුජ බන්ධනයේදී ඉලෙක්ට්‍රෝන යුගල 3ක් හවුලේ තියාගන්නවා. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන යුගල 3ක් හවුලේ තියාගන්න හින්දා මේකට අපි කියනවා ත්‍රිත්ව බන්ධනයක් කියලා. නයිට්‍රජන් අණුවේදී ත්‍රිත්ව බන්ධනයක් හැදෙනවා. ඔක්සිජන් අණුවේදී ද්විත්ව බන්ධනයක් හැදෙනවා කියන එක මේ සම පරමාණු කණු යටතේදී දුවල පුතාලා මතක තියාගන්න ඕනේ වැදගත් කරුණක් වෙනවා. ඊළඟට අපි කතා කරමු පුතේ විෂම පරමාණු කණු හැදෙන විදිහ. දැන් ජල අණුව ගත්තොත් H2O හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණු එකක් එක්ක සම්බන්ධ වෙනවා. දැන් මේ දක්වලා තියෙන්නේ ඔක්සිජන් පරමාණු 2යි 6යි. ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් පරමාණු දෙකක මේ හයිඩ්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝනය ගානෙන්නේ තියෙන්නේ. ඒතර ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන දෙකක් එක්ක මේ විදිහට බන්ධන දෙකක් හදලා තියෙනවා. ජල අණුව එතකොට ජල අණුව ගත්තාම ජල අණුවේ ඉලෙක්ට්‍රෝන යුගල් හවුලේ තියාගන්න විදිහ තමයි මේ දක්වලා තියෙන රූප සටහනේ. ඊළඟට ඒ වගේමයි ඇමෝනියා අණුව. ඇමෝනියා අණුවේදී වෙන්නේ NH3 නයිට්‍රජන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු 3ක්. එතකොට නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන 3ක් හයිඩ්‍රජන් පරමාණු 3ක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට යුගල හවුලේ තබා ගැනීම අපිට රූප සටහනකින් දක්වන්න පුළුවන්. මීතේන් අණුවත් ඒ වගේ විෂම පරමාණු අණුවක් කාබන් CH4 තමයි රසායනික සූත්‍රය.
එතකොට කාබන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු 4ක් එක්ක සම්බන්ධ වෙනවා. කාබන් පරමාණු ඉලෙක්ට්‍රෝන 4ක් හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් එක්කෙනාගේ බැගින් ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක සම්බන්ධ වෙන රූපය මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට පුතේ මේ පාඩමේ තියෙන වැදගත් දෙයක් තමයි තිත් කතර සටහන් ඇඳීම. ලුයිස් තිත් කතර සටහන්, ලුයිස් ව්‍යුහ මේවා ගොඩක් වැදගත් කොටසක් තමයි තිත් කතර සටහන. අපි බලමු තිත් කතර සටහනක් කියන්නේ මොකක්ද කියලා. දැන් සහසංයුජ බන්ධන හදන්න හැම වෙලෙම සහභාගී වෙන්නේ පරමාණුවේ තියෙන සංයුජතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන. සංයුජතා කවචය කිව්වේ ඉලෙක්ට්‍රෝන පවතින බාහිරම කවචය. එතකොට එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත් වලිනුත් අනෙක් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිර වලිනුත් නිරූපණය කිරීමක් තමයි තිත් කතර සටහන කියලා කියන්නේ. දැන් මෙතනදී දැන් හයිඩ්‍රජන් කියන සමපරමාණුක අණුව ගත්තාම හයිඩ්‍රජන් වල තිත් කතර සටහන දැන් හයිඩ්‍රජන් වල එක හයිඩ්‍රජන් පරමාණුවකින් බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝනය තිතකින් නිරූපණය කරනවා. අනිත් හයිඩ්‍රජන් පරමාණුවෙන් බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝනය කතරයකින් නිරූපණය කරනවා. එතකොට හයිඩ්‍රජන් වල තිත් කතර සටහන මෙන්න මේ විදිහට ඊටාම ලේසියෙන් අඳින්න පුළුවන්. දැන් බලන්න ක්ලෝරින් වල තිත් කතර සටහන. ක්ලෝරින් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවනේ. ක්ලෝරින් වටේට ඉලෙක්ට්‍රෝන ඔන්න 7ක් තියෙනවා. දැන් ක්ලෝරින් හදන්නේ තනි බන්ධනයක්. එතකොට ක්ලෝරින් අනිත් එක ක්ලෝරින් කෙනෙක්ගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7 තිත් වලින් නිරූපණය කරා. අනිත් ක්ලෝරින් පරමාණුවේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි 7. සංයුජතා කවචය 7ක් තියෙනවා. එතකොට බන්ධන හදන්න මේ දෙන්න අතර ඉලෙක්ට්‍රෝන එක දායක වෙලා බන්ධනයක් හැදෙනවා. එතකොට මේ ඒක අපි මැදින් මේ විදිහට තිතක් සහ කතරයක් විදිහට නිරූපණය කරලා තියෙනවා. එතකොට ක්ලෝරින් වල තිත් කතර සටහන් තමයි මෙන්න මේ විදිහට අඳින්නේ. එතකොට මේ තිත් කතර සටහන් දුර පුතාලා ටිකක් ඇඳලම පුරුදු වෙන්න ඕනේ දෙයක්. ඊළඟට බලන්න CH4 තිත් කතර සටහන මීතේන් වල මේක විෂම පරමාණුක අණුවක්. දැන් මෙතනදී කාබන් වල කොහොමද එන්නේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. කාබන් වල පරමාණු ක්‍රමාංකය 6යි 2යි 4යි විදිහට තියෙන්නේ සංයුජතා කවචයේ. අවසානයේ ශක්ති මට්ටම තුල ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන ටික අපි දක්වමු කතිර වලින්. ඔන්න කාබන් වටේට ඇඳා කතිර 4ක්. සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 කතිර වලින් නිරූපණය කරා. මෙයාට එක්ක සම්බන්ධ වෙන්නේ කවුද? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් පරමාණු 4ක්. හයිඩ්‍රජන් එක පරමාණුවක එක ඉලෙක්ට්‍රෝනයක් ගන්න තියෙනවා. එතකොට කාබන් එක බන්ධන 4ක් මේ විදිහට එක ඉලෙක්ට්‍රෝනය බැගින් දායක වෙලා හදනවා. CH4 වල තිත් කතර සටහන මේ විදිහට අඳින්න පුළුවන්. දැන් ජලයේ තිත් කතර සටහන ගත්තොත් ජලයේ ඔක්සිජන් පරමාණුවේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඔක්සිජන් වල පරමාණු ක්‍රමාංකය 8යි 2යි 6යි විදිහට තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඔන්න ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6ක් ඇඳා. ඔක්සිජන් පරමාණු වටේට. එයත් එක්ක H2 ඔක්සිජන් එක හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. එක හයිඩ්‍රජන් එකකින් සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝන තිතක්කින් අපි නිරූපණය කළා. හයිඩ්‍රජන් පරමාණු දෙකක් මේ විදිහට බන්ධන හදන්න දායක වෙනවා. බන්ධන දෙකක් මේ විදිහට හදනවා. එතකොට තිතක් සහ කතරයකින් මේ බන්ධනය පෙන්නලා තියෙනවා. ඇමෝනියා වලත් ඒ වගේ. නයිට්‍රජන් වල ගත්තාම නයිට්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 7යි 2යි 5යි විදිහට තියෙන්නේ. එතකොට සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. නයිට්‍රජන් වටේට කතිර 5ක් අපි යාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 5 කතිර වලින් නිරූපණය කරනවා. එතකොට අනිත් එක්කෙනාගෙන් කියන්නේ බන්ධනයට සහභාගී වෙන්නේ හයිඩ්‍රජන්නේ. හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කරනවා. හයිඩ්‍රජන් 3ක් සම්බන්ධ වෙනවා. එතකොට තිත් 3කින් මේ විදිහට හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනය දක්වලා ඇමෝනියා අණුව මේ විදිහට දක්වන්න පුළුවන් තිත් කතර සටහන. දැන් ඔක්සිජන් තිත් කතර සටහන ඇදීමේදී ඔක්සිජන් වල අපි දන්නවා පුතේ මෙයාලා ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් හවුලේ තියාගෙන බන්ධන දෙකක් හදනවා. ද්විත්ව බන්ධනයක් හදනවා කියන දේ මතක තියාගන්න ඕනේ. එතකොට ඔක්සිජන් වලදී ඔක්සිජන් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි එක ඔක්සිජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන 6ක් මේ විදිහට දක්වනවා. අනිත් 6ක් තිත් වලින් දක්වනවා. අනිත් ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 6 කතර වලින් දක්වනවා. බන්ධන දෙකක් හදන හින්දා මේ විදිහට ඔක්සිජන් දෙන්න අතර තිතක් සහ කතරය මේ විදිහට බන්ධන දෙකක් හදන හින්දා
මධ්‍යයේ මේ විදිහට තිත සහ කතර දෙකක් යුගල් දෙකක් විදිහට නිරූපණය කරන්න ඕනේ. මම හිතනවා පැහැදිලි කියලා. දැන් ක්ලෝරින් වලදී හැම එක බන්ධනයයිනේ හැදුවේ. එතකොට මෙතන මධ්‍යයේ ඇඳේ අපි එක යුගලයයි. බන්ධන යුගල ඉලෙක්ට්‍රෝන යුගල එකකින් තමයි මෙතන නිරූපණය කරේ. මෙතනදී යුගල දෙකක් සම්බන්ධ වෙන හින්දා මධ්‍යයේ බන්ධන දෙකක් මේ විදිහට දක්වන්න ඕනේ. ඔව්. ඊළඟට අපි කතා කරනවා ලුවිස් තිත් ව්‍යුහය ගැන. මේකේ තියෙන වෙනස තමයි දැන් අපි තිත් කතිර සටහනේදී කතිර යොදාගත්තා. මෙතනදී කතිර යොදා ගැනීමක් නැහැ. එක පරමාණු වල සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන තිත් වලින් විතරයි නිරූපණය කරන්නේ. සහ සංයුජ බන්ධන නිරූපණය කිරීම ලුවිස් තිත් සටහන විදියට හඳුන්වනවා. එතකොට දැන් ඇමෝනියා වල තිත් සටහන ගත්තොත් ඇමෝනියා වල ඉලෙක්ට්‍රෝන සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 5යි. හයිඩ්‍රජන් වලින් එක ඉලෙක්ට්‍රෝන. දැන් අපි කලින් මෙතනදී කතර වලින් නිරූපණය කරානේ. ඒකම හයිඩ්‍රජන් වලිනුත් තිත් වලින්ම නිරූපණය කරනවා. දැන් CH4 වලත් ඒ වගේ. කාබන් වල ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා සංයුජතා කවචේ. හයිඩ්‍රජන් වලින් එක දායක වෙලා බන්ධන 4ක් හදනවා. ඒකට තිත් වලින්ම මේක නිරූපණය කිරීමක් තමයි ලුවිස් තිත් ව්‍යුහය කියලා කියන්නේ. ඊළඟට ලුවිස් ව්‍යුහය. මෙතනදි වෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි ඉරකිනුත් බන්ධන හදන්න සම්බන්ධ වෙන්නේ නැති එකසර ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලිනුත් නිරූපණය කරනවා. ඒක තමයි ලුවිස් ව්‍යුහයක් කියලා කියන්නේ. දැන් අර වගේමයි අපි තිතක් සහ කතරයකින් බන්ධනය පෙන්වුවා වගේ මෙතනදී බන්ධනයට සහභාගී වෙන එක්කෙනා කෙටි ඉරකින් සම්බන්ධ කරනවා. දැන් හයිඩ්‍රජන් වල ලුවිස් ව්‍යුහය මේ විදිහට හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝනයයි මෙයාගෙන් එක ඉලෙක්ට්‍රෝනයයි සම්බන්ධ වෙලානේ බන්ධනය හැදෙන්නේ. එතකොට ඒක අපි තනි ඉරකින් සම්බන්ධ කරනවා. එතකොට CH4 වල කාබන් වල තියෙන සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ත් එක්ක හයිඩ්‍රජන් පරමාණු 4ක් බන්ධන 4ක් හදනවා. එතකොට කෙටි ඉරි කැලි 4කින් පෙන්වනවා. දැන් එතකොට හයිඩ්‍රජන් වල හරි කාබන් වල හරි ඉලෙක්ට්‍රෝන එකසර ඉලෙක්ට්‍රෝන වල ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ බලන්න මේක ඇමෝනියා වල ලුවිස් ව්‍යුහය. ඇමෝනියා වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවානේ. නමුත් මෙතනදී ඇමෝනියා වලදී හයිඩ්‍රජන් 3ක් එක්ක බන්ධන 3ක් තමයි හදන්නේ. එතකොට සංයුජතා කවචයේ ඉතුරු වෙනවනේ ඉලෙක්ට්‍රෝන දෙකක්. අන්න ඒ දෙක අපි නයිට්‍රජන් වල මෙහෙම එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් විදිහට තිත් දෙකකින් නිරූපණය කරලා තියෙනවා. එතකොට මේ විදිහ තමයි ලුවිස් ව්‍යුහය. දැන් මේ කතා කරපු තුනම මම මේ විදිහට මේ වගුවකින් දක්වලා තියෙනවා. එතකොට දුවල පුතාලට ටිකක් ලේසි වෙයි මේක ටිකක් අවබෝධ කරගන්න. දැන් ඇමෝනියා වල ගත්තාම ඇමෝනියා වල තිත් කතර සටහන් තමයි මේ. එතකොට බන්ධනයේදී තිතක් සහ කතරයකින් නිරූපණය කරන එක පරමාණුවකින් කතර විදිහටත් අනිත් පරමාණුවෙන් නිරූපණය වෙන ඉලෙක්ට්‍රෝනය තිත් වලිනුත් නිරූපණය කරනවා. ලුවිස් තිත් ව්‍යුහයේදී කතර නැහැ. ඒ වෙනුවට තිත්ම තමයි තියෙන්නේ. එතකොට ලුවිස් ව්‍යුහයේදී මෙතන මේ බන්ධන හදන හැම අවස්ථාවකම බන්ධනය කෙටි ඉරකින් දක්වලා තියෙනවා. දැන් CH4 වලත් ඒ වගේ. ඔක්සිජන් වලත් දැන් මේ ඔක්සිජන් දිත්ත බන්ධනයක් හදනවනේ. එතකොට බන්ධන හදන්න බන්ධන යුගල ඉරි කැලි දෙකකින් දක්වලා තියෙනවා ඔක්සිජන් වල. එතකොට සංයුජතා කවචයේ ඉතිරි ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් වල 6ක් තියෙනවා සංයුජතා කවචයේ බන්ධන හදන්න දෙකක් දායක වුණාම ඉතිරි ඉලෙක්ට්‍රෝන 4ක් ඉතුරු වෙනවා. ඒක යුගල විදිහට මේ විදිහට ඔක්සිජන් පරමාණු දෙක මත වටේට දක්වලා තියෙනවා. නයිට්‍රජන් වලත් ඒ වගේ. නයිට්‍රජන් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 3ක් සහභාගී වෙනවානේ. එතකොට බන්ධන ඉලෙක්ට්‍රෝන 3යි නයිට්‍රජන් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. බන්ධන හදන්න 3ක් දායක වුණාම ඉලෙක්ට්‍රෝන යුගලක් ඉතුරු වෙනවා. ඒක එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් විදියට නයිට්‍රජන් දෙපැත්තෙන්ම දක්වලා තියෙනවා. මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු. එයාගෙත් ඒ වගේමයි. කාබන් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. මේ තියෙන්නේ තිත් කතර සටහන් දිහා බැලුවොත් කතර වලින් නිරූපණය කරලා තියෙනවා. ඒතර ඔක්සිජන් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒතර ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6යි. කාබන් ඩයොක්සයිඩ් අණුවේදී මෙතන බන්ධන දෙක ගානේ. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ත් එක්කම මේ ඔක්සිජන් වල බන්ධන දෙක බැගින් සම්බන්ධ වෙලා CO2 අණුවේ මෙන්න මේ වගේ ව්‍යුහයක් තමයි ලුවිස් ව්‍යුහය දක්වන්න පුළුවන්. මෙතන හැදුවට පස්සේ පරමාණු වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් මේක වෙන්නේ හයිඩ්‍රජන් වල හැරුණාම. දැන් බලන්න පුතේ මෙතනදී දැන් කාබන් වල ගත්තාම CO2 ගත්තාම මෙතනදී ඉලෙක්ට්‍රෝන කාබන් වටේට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. දැන් මේ තිත් කතර සටහන දිහා බැලුවොත් එම් කාබන් වටේට බන්ධන හැදුවට පස්සේ ඉලෙක්ට්‍රෝන
8ක් තියෙනවනේ. ඔක්සිජන් දිහා ගත්තොත් ඔක්සිජන් වටේටත් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. දැන් මේ හැම අණුවකම ගත්තාම හයිඩ්‍රජන් හැරුණාම හැම අණුවකම බන්ධන හැදුවට පස්සේ මූලද්‍රව්‍ය පරමාණුවක් වට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා තියෙනවා. ගැනලා බැලුවොත් හැම එකකම ඉලෙක්ට්‍රෝන 8 බැගින් සම්පූර්ණ වෙලා තියෙනවා. නමුත් සමහර වෙලාවට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය හැම සම්පූර්ණ වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවකට එක උදාහරණයක් තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන අණුව. ඇලුමිනියම් ක්ලෝරයිඩ් වලදී වෙන්නේ ඇලුමිනියම් එක්ක ක්ලෝරින් පරමාණු 3ක් සම්බන්ධ වෙනවා. එතකොට ඇලුමිනියම් එක්ක බන්ධන 3ක් හදනවා ක්ලෝරින්. ක්ලෝරින් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 7යිනේ බන්ධනයකට එක ඉලෙක්ට්‍රෝනයක් සහභාගී වුණාම ඉතුරු ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එක යුගල් විදිහට එක සැරයක යුගල් විදිහට එක සැරේ යුගල් 3ක් විදිහට ක්ලෝරින් වටේට මේ විදිහට දක්වලා තියෙනවා. එතකොට ඇලුමිනියම් පරමාණුවේ සංයුජතා කවචයේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. දැන් බලන්න ගැනලා. එතකොට බන්ධන හදන්න මෙතන ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවනේ. මෙතන 2යි, මෙතන 2යි, මෙතන 2යි. ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ වෙලා නැහැ. නමුත් දැන් ක්ලෝරින් ගත්තොත් එහෙම මෙතන බන්ධනය හැදුවට පස්සේ මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. මේ වටේ තියෙන 6ත් එක්ක ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙලා තියෙනවා. ඇලුමිනියම් පරමාණුවේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වීම කියන එක සමහර අවස්ථාවලදී සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල ඇලුමිනියම් පරමාණුව මේකට හොඳම උදාහරණයක්. ඒ වගේම සමහර වෙලාවල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ඉක්මවා යන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ට වඩා තියෙන අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවකට උදාහරණයක් තමයි PCl5. PCl5 අණුව. එතකොට ෆොස්ෆරස් එක්ක ක්ලෝරින් පරමාණු 5ක් සම්බන්ධ වෙලා තමයි මේක හැදෙන්නේ. එතකොට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල 5ක් තියෙනවා ෆොස්ෆරස් වටේට. එතකොට එක බන්ධන යුගලක ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවනේ එක බන්ධනයක. එතකොට මෙතන යුගල් 5ක් හින්දා පස්සරක් 5 මෙතන 2යි 4යි 6යි 8යි 10යි. ෆොස්ෆරස් වටේට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන අෂ්ටක ඉක්මවා ගිහිල්ලා 8ට වඩා වැඩියෙන් තියෙනවා. නමුත් මේකේ ක්ලෝරින් පරමාණුව ගත්තොත් බන්ධන යුගල ළඟ ඉලෙක්ට්‍රෝන 2යි, ක්ලෝරින් වටේට ඉලෙක්ට්‍රෝන 6යි. එතකොට ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙලා තියෙනවා ක්ලෝරින් පරමාණුවේ. නමුත් ෆොස්ෆරස් වල මධ්‍ය පරමාණු වන ෆොස්ෆරස් වට ඉලෙක්ට්‍රෝන 10ක් බැගින් තියෙනවා. එතකොට මේ අවස්ථාත් විශේෂ අවස්ථා ටිකත් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැති අවස්ථාව සහ ඉලෙක්ට්‍රෝන අෂ්ටක ඉක්මවා යන අවස්ථා ගැන ටිකක් මතක තියාගන්න. ඒ විශේෂ අවස්ථා වලට සම්බන්ධ වෙන සහසංයුජ සංයෝග පිළිබඳව මේ පාඩම පිළිබඳව ගැටළු මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.